නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, ධර්මයේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අපෙන් නිරන්තරයෙන්ම අහන ප්‍රශ්නයක්, ධර්මයේ හැසිරෙනවා කියලා අපි මොකක්ද කරන්න ඕන? ධර්මයේ යෙදෙනවා, ධර්මයේ හැසිරෙනවා, ධර්මයේ පුහුණු වෙනවා කියලා අපි මොකක්ද කළ යුත්තේ? ගොඩාක් අය අහන කතාවක්. නිතර අහන කතාවක්. අද මේ ධර්මයෙන් ආන්නේ ප්‍රශ්නයට ඉතාම වටින පිළිතුරක් බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කොට වදාළ ඉතාම ලස්සන පිළිතුරක් ලැබෙනවා. සුත්ත නිපාතයට අයිති කිං සීල කියන උතුම් සූත්‍ර දේශනාවයි අද අපි මේ ධර්ම දේශනාවේදී ඉගෙන ගන්න. අද දේශනාවට දායකත්වයෙන් දරන්නේ නවසීලන්තයේ පදිංචි පින්වත් චින්තක කරුණාදාස මහත්මයා සහ ඉරේසා උදයංගනී මහත්මිය යන ඒ පින්වතුන්ලා දෙපළ තමන්ගේ ජීවිතයේ බොහෝ පුණ්‍ය ප්‍රාර්ථනාව මුල් කරගෙන විශේෂයෙන් තමන් නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදනා පිණිසත්, තමන්ගේ සුජීවත්ව සිටින දෙමාපියන් හට දීර්ඝායුෂ සම්පන්නිය පැතීම පිණිසත්, තමන්ගේ දරුවන්ට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අද මේ පින්වතුන්ලා මේ ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කිං සීල කියන සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් අරඹයා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ එක්තරා තරුණයෙක් මහණ වුණා. ගොඩාක් ධන සම්පත් තිබුණු තරුණයෙක්. ඔහු පැවිදි වුණාට පස්සේ මේ පැවිදි වෙච්චි භික්ෂුන් වහන්සේ බොහෝම යටහත්ව පහත්ව ඊටාම ගුණගරුකව සාරිපුත්ත මහරහතන් වහන්සේ යටතේ වාසය කළා. ඒ වුණත් ඒ භික්ෂුන් වහන්සේ විශේෂ අධිගමයක් කරා තමන්ගේ ජීවිතය අරගෙන යන්න දක්ෂ වුණේ නැහැ. ධර්මයේ තුල දියුණුවක් ලැබුවේ නැහැ. ඉතින් ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා, අපගේ ධර්මයක් ස්වාමී වූ, අපගේ ධර්මයට නේතෘ වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට, අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ළඟට මේ මගේ ශිෂ්‍ය භික්ෂුව කැඳවාගෙන යන්න ඕන. බුදුරජාණන් වහන්සේ මාගේ ශිෂ්‍ය භික්ෂුවට සුදුසු ආකාරයේ දහම් අනුශාසනාවක් සිදු කරાવી. එහෙම කල්පනා කළා. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්නවා ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටම තිබුණු ඒ ආශ්චර්ය ජනක ඥාන, ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥාන, ආසයා නුසේ ඥාන, මේ සියල්ලෙන් සමන්විතයි ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කරනකොට ඒ ඥාන සියල්ල එක්කොට කියනවා සමන්ත චක්ඛු, සියල්ල දකිනා ඇස බුදුරජාණෝය කියලා. ඇයි බුදුරජාණන් වහන්සේට සියල්ල දකින ඇස කියලා කියන්නේ පිංගුතුනේ? ඒ ගැන ධර්මයේ සඳහන් වෙනවා හරි ලස්සන ගාථාවක්. නතස්ස අදිට්ඨ මිදත්ති කංචි
අරහත් සම්මා සම්බුදුරජාණෝ ලෝකේ නොදුටු කිසිවක් නැත. න අවිඥානම ජානි තබ්බං අරහත් සම්මා සම්බුදුරජාණෝ ලෝකේ අවබෝධ නොකළ කිසිවක්ද නැත. සබ්බං අභිඥාය යදත්ත ඤෙය්‍යං ලෝකේ තියෙන සියලු දේ යථාර්ථය ඒ අයුරින්ම දුටු නිසාත් අවබෝධ කළ නිසාත් තථාගතෝ තේන සමන්ත චක්ඛු තථාගත බුදුරජුන් හට සියල්ල දකිනා ඇස කියා කියන්නේය. ඒ සියල්ල දකිනා ඇසක් වූ බුදුරජාණන් වහන්සේ සමීපයට අර ශිෂ්‍ය භික්ෂුව කැඳවාගෙන ගියා. කැඳවාගෙන ගිහිල්ලා ශිෂ්‍ය භික්ෂුව පැත්තකින් ඉද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් පැනයක් විමසුවා මේ විදිහට. කිං සීලෝ කිං සමාචාරෝ කානිකම්මානි බ්‍රූහයන් නරෝ සම්මානි විට්ටස්ස උත්තමත්තංච පාපුනේ. යම් කෙනෙකු මනාකොට දහම තුල පිහිටාගෙන උතුම් වූ නිවනට යන මගම පාදා දෙන රැක්ක යුතු සීලය කුමක් වෙද? පුරුදු කළ යුතු දේ කුමක් වෙද? කරන වැඩ කටයුතු කුමක්ද වෙද? ස්වාමිනි පවසනු මැන. ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ අහපු දේ. යම් කෙනෙක් මේ ධර්ම මාර්ගයේ තුල දියුණුවක් කරා යන්න නම් එයා කිං සීලෝ රකින්න ඕනේ සීලේ මොකද්ද? කිං සමාචාරෝ එයා පුරුදු කරන්න ඕනේ මොන වගේ දෙයක්ද? කානිකම්මානි බ්‍රෝහයන් එයා කරන වැඩ කටයුතු මොන වගේ වෙන්න ඕනද? ඕන ප්‍රශ්නේ විමසුවා. දැන් ওই ප්‍රශ්නේමයි බොහෝ දෙනෙක් නිතර විමසන්නේ. ධර්මයේ හැසිරෙනවා කියලා ධර්මයේ දියුණු කරගන්න නම් අපි මොකක්ද කරන්න ඕන? අපි කොයි විදිහටද ජීවිතේ ගෙවන්න ඕන? එහෙම අහනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේත් මේ පැනේ විමසුවේ ඒක. ඒ විමසනකොට තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ උදෙසා පිළිතුරු දේශනා කළා ගාථා 6කින්. ඒ ගාථා 6 තමයි අද ධර්මය. කිං සීල සූත්‍ර දේශනාව. වුද්ධාපචායේ අනුසුය්‍ය කෝසියා කාලඤ්ඤු චස්ස ගරුණං දස්සනාය ධම්මින් කතං ඒරයිතං කනඤ්ඤු සුනේය සක්කච්ච සුභාසිතානි. වැඩිහිටියන්ව පුදනා ඉරිසියාවෙන් මිදෙනා සුදුසු කල් දැන හඳුනා ගුරුවරුන් බැහැ දකිනා ලද මොහොතේ වටිනාකම මනාකොට හඳුනාගෙන කරන සදහම් කතාවෙන් සම්බුදුන්ගේ දහමම මනාකොට අසන්නේ වෙයි. ඔන්න ධර්මයේ හැසිරෙන කෙනා ළඟ තිබිය යුතු දේවල් වැඩිහිටියෝ පිදිය යුත්තේය. වැඩිහිටියා ගැන හැම තිස්සෙම හැඟීමක් තියෙන්න ඕන. වැඩිහිටි කෙනෙක් කියලා කියන්නේ මේ මගේ කලවයස් ඔක්කොම පහු කරගෙන ගියපු කෙනෙක්. ඒ නිසා මා වැඩිහිටියා පුදන්න ඕන. වැඩිහිටියාට ගරු සත්කාර කරන්න ඕන. මේ සමාජය තුළ වැඩිහිටියෙක් කියලා කියන්නේ අවදි විදියට ගත්තොත් පින්වතුනි ජීවිතේ තරුණ අවදිය යොවුන් අවදිය පහු කරගෙන ඇවිල්ලා දැන් සාමාන්‍යයෙන් වර්තමාන ජන සමාජය තුළට ගිහින් තියෙන වැරදි ආකල්පයක් තමයි වැඩිහිටියා කියලා කියන්නේ යල් පැන ගියපු කෙනෙක්. එයාකින් ගන්න දෙයක් නැහැ කියන එක. ඔක ගොඩාක් අපට ආවේ බටහිර සංස්කෘතිය නිසා. ඒක මේ ආර්ය ජාතියක් වන මේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් පෝෂණය ලැබූ අපේ ජාතිය තිබ්බ එකක් නෙමෙයි. ඒක පස්සේ බෝ වුණා. ඒ බෝවීම නිසා වර්තමානයේ වෙනකොට ගොඩාක් වැඩිහිටියා පිදීම වැඩිහිටියාගෙන් උපදෙස් ගැනීම ඒක ගොඩක් හැල්ලුවට අරගෙන. වැඩිහිටියෝ කියන ඒවා හාස්‍යයට අරගන්නවා. ඒ නිසා වැඩිහිටියා පිදීම කියලා කියන්නේ ප්‍රමුඛ කාරණාවක් ධර්මයේ හැසිරෙන කෙනාට. ඊළඟට ඒ කෙනා මිදෙන්න ඕන ඉරිසියාවෙන්. ඉරිසියා කරන්න හොඳ නැහැ කිසිම දෙයකට. මොකද ඉරිසියාව යම් තැනක තියෙනවා නම් ඉරිසියාව තියෙන තැන අරතිය බැස ගන්නවා. ධර්මයේ තුල හිත ඇලෙන්නේ.
ඉරිසියාව තිබෙන තැන අරතියට හොඳට පසුබිම තියෙනවා. අරතිය කියලා කිව්වේ ධර්මයේ හිත නොඇලීම. ධර්මයේ හිත නොඇලෙන්ට සම්පූර්ණ පසුබිම නිර්මාණය වෙනවා ඉරිසියාව තුළ. තව කෙනෙකුගේ රූපයකට, තව කෙනෙකුගේ කටහඬකට, තව කෙනෙකුගේ දක්ෂතාවයකට, තව කෙනෙකුගේ දියුණුවකට කවදාවත් ඉරිසියා කරන්න එපා. ඉරිසියාවෙන් මිදෙන්න ඕන. ඉරිසියාවෙන් මිදිච්ච තැනැත්තාට ධර්මයේ පිළිසරණට ලං වෙන්න අවකාශ තියෙනවා. සුදුසු කල් දැන හඳුනාගෙන ගුරුවරුන් බැහැදැක්ක යුත්තේය. ගුරුවරයා සමීපයට මේ කියන්නේ දහම් ගුරුවරයා. ධර්මයේ කියා දෙන ගුරු දෙවිඳුන්ව සුදුසු කල් දැන හඳුනාගෙන ඇසුරු කරන්න ඕන. තමන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒ ප්‍රශ්නේ ආපු වෙලාවට අන්න අපි සොයා යා යුතුයි සදහම් ගුරුවරයා. ඒ සදහම් ගුරුවරයා සොයා යනවා කියලා කියන්නේ අපිට පුළුවන් හොඳට ධර්මය අහන්න. අපිට සද්ධර්මයේ කියා දීපු අපේ මහානීය ගුරු දෙවිඳුන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, දෙව් මිනිසුන්ගේ ගුරුදේවයන් වහන්සේ, ඒ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයයි කල්යාණ මිත්‍රයන් වහන්සේලා අපිට නොයෙක් අයුරින් ඉස්මතු කරලා කියලා දුන්නේ. නිසා තමන්ගේ ජීවිතේට ප්‍රශ්නයක් ආපු වෙලාවට ප්‍රශ්නේ ගැන හිතන්න එපා. ඒ වෙලාවට හොයන්න පටන් ගන්න. බුදුරජුන් මේ ගැන කුමක් වදාළසේක්ද? මේ වගේ ප්‍රශ්නයක් පැමිණියොත් ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපගේ බුදුරජුන් කුමක් වදාළසේක්ද? ඒක හොයන්න. ධර්ම දේශනා අහන්න, දහම් පොත කියවන්න, ධර්මයේ දන්න අයගෙන් කතා කරලා අහන්න. ඒ ප්‍රශ්නෙට විසඳුම බුද්ධ භාෂිතය තුල හොයන්න. ප්‍රශ්නේ විසඳිනවාමයි. ප්‍රශ්නේ විසඳිනවාමයි. අති දීර්ඝ සංසාර ගමනක අනේක ප්‍රකාර දුක්ඛං කටුළු ඔක්කොම නිවාසනසාගෙන මේ සත්‍යෝ සැනසුනේ බුදු සසුනේ නම් මෙතනින් පරිබ්බාහිර තැනක කොහිද පින්වතුනේ සියලු ප්‍රශ්න වලට විසඳුමක්? සියලු ප්‍රශ්න වලට විසඳුම තියෙන්නේ බුද්ධ ශාසනයේ. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයම හොයන්න. ඒ බුදුරජුන් නම් වූ මහා ගුරු දේවයන් වහන්සේව ඇසුරු කරන්න. ලද මොහොතේ වටිනාකම මනාකොට හඳුනාගෙන ගොඩාක් දෙනෙක් කරන්නේ නැති දෙයක්. ලැබිච්ච මොහොතේ වටිනාකම හඳුනා ගන්න ඕන. මනුස්ස ජීවිතයක් ලැබිලා ඒ මනුස්ස ජීවිතය තුල බුදු කෙනෙකුගේ සද්ධර්මය අහන්න ලැබුණා කියන්නේ කොච්චර වටිනා දෙයක්ද කියන එක තේරුම් අරගන්න ඕන. තේරුම කරගෙනම කටයුතු කරන්න ඕන. බුදුරජාන් වහන්සේ මේ මොහොතට වදාළේ ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ ඇයි? අති දීර්ඝ සංසාර ගමනත් එක්ක බලනකොට මේ ලැබිච්ච මොහොත ක්ෂණයක් තරම් ඉතා සුළු මොහොතක්. නිරේ උපදනාම දීර්ඝ කාලයක් නිරා දුකේ විඳවලා, പ്രേත ලෝකවල උපන්නට පස්සේ ඒකේ විඳවලා, අනිත් දුක්ඛිත ලෝකවල උපන්නට පස්සේ ඌවාගේ විඳවලා මේ මනුස්ස ලෝකයකට එනකොට මනුස්ස ලෝකේ බුදුරජුන්ගේ දහම රැව් දෙනවා කියන්නේ බුදු කෙනෙක්ගේ පහළවීම කල්ප 100කටත් දුර්ලභයි. ඒ බඳු කාලයකම මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක ක්ෂණයක් නොවේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, එතෙම් කලක කලාතුරකින් බුදුරජුන් ලොව පහළ වෙද්දී ධර්මය අවබෝධ කළ යුතු කෙනා නිරේ ඉපද සිටි ඔහුට අවස්ථාව අහිමිය. ධර්මය අවබෝධ කළ යුතු කෙනා പ്രേත ලෝකේ ඉපද සිටි ඔහුටද අවස්ථාව අහිමිය. ධර්මය අවබෝධ කළ යුතු කෙනා තිරිසන් වූ අතර ඉපද සිටි ඔහුටද අවස්ථාව අහිමිය. ධර්මය අවබෝධ කළ යුතු දෙනා අසඤ්ඤ සත්වයන් අතර ඉපද සිටි ඔහුටද අවස්ථාව අහිමිය. ධර්මය අවබෝධ කළ යුතු කෙනා මනුස්ස ලෝකයට පැමිණ සිටියත් ප්‍රත්‍යන්ත ජනපදයක බුද්ධ භාෂිතය ඇහෙන්නේ නැති දිසාවක, බුද්ධ කියන වචනවත් නැති දිසාවක ඈත කොදෙව්වක ඉපදී සිටි ඔහුටද අවස්ථාව අහිමිය. ධර්මය අවබෝධ කළ යුතු කෙනා නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් ලෙස ඉපදී සිටි ඔහුටද අවස්ථාව අහිමිය. ධර්මය අවබෝධ කළ යුතු කෙනා මන්ද බුද්ධිකව ඉපදී සිටි ඔහුටද අවස්ථාව අහිමිය. බලන්න, අවස්ථාව අහිමි වීමමයි වැඩි. අවස්ථාව හිමිවීම ඉතාම අඩුයි. ඒ නිසා ලද මොහොතේ වටිනාකම හොඳට තේරුම් අරගන්න ඕන. එසේ තේරුම් අරගෙන බුදුරජුන් දේශනා කරන සද්ධර්මය හොඳට සවන් යුග යොබාගෙන ආසාවෙන් ශ්‍රවණය කළ යුත්තේය. මේක තමයි කළ යුතු දේ. ධර්මයේ හැසිරෙන කෙනෙක්
කුමක්ද කළ යුත්තේ කියා ඇසුවොත් ඕන දිය යුතු පිළිතුර. එයා කළ යුතුයි වැඩිහිටියන් කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ පවසන ගුරුවරුන් ධර්මයේ පවසන කල්යාණ මිත්‍රයන් කෙරෙහි ගෞරවයෙන් ඒ දහම් පද ශ්‍රවණය කරන්න ඕන. ලැබිච්චි මොහොතේ වටිනාකම තේරුම් අරගන්න ඕන. ඉරිසියාවෙන් තොරව වාසය කරන්න ඕන. ඉරිසියාවෙන් තොර වී නිතර නිතර දහම් පද ආසාවෙන් ශ්‍රවණය කළ යුත්තේය. කාලේන ගච්ඡේ ගරුණං සකාසං තම්බං නිරංකත්වා නිවාත වුත්ති අත්තං ධම්මං සංයමං බ්‍රහ්මචරියං අනුස්සරේ චේව සමාචරේච. බැහැර කොට දරදඬුකම ලබාගෙන යටහත්කම සුදුසුකල් දැනගෙන තම ගුරුවරුන් වෙත යන උත්තම දහම දැනගෙන සංවරය ඇති කරගෙන බඹසරද රැකගෙන සිහි කරයි හේ දහමම පුහුණු වෙයි නිරතුරුවම. ඒ කෙනා කොයි විදිහටද කටයුතු කරන්නේ? දඩදඬුකම් බැහැර කරනවා, ලබා ගන්නවා යටහත්කම. ඒ කිව්වේ සුවච කීකරු කෙනෙක් බවට පත් වෙනවා. තම තමන්ගේ මති මතාන්තරේ මුලට ගන්නේ. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා ධර්මයේ තුල දියුණු වෙනවා නම් ශාස්ත්‍රුන් වහන්සේ ගැන ඇති කරගන්න ප්‍රසාදී බුදුරජාන් වහන්සේ දේශනා කළා මෙහිම වෙන්න ඕන. සත්තා මේ භගවා මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වනාහි භාග්‍යතුන් වහන්සේය ශාවකෝ හමස්මි. මං ඒ බුදුරජුන්ගේ ශ්‍රාවකයා වෙමි. ජානාති භගවා භාග්‍යතුන් වහන්සේම සියල්ල දන්නාසේක. අහං නජානාමි මං කිසිවක් දන්නා කෙනෙක් නොවේ. ඔන්න ඔතන ඉන්නවනම් ඒ කෙනාට මේ ධර්ම මාර්ගය තුල විශාල පිළිසරණක් ලබා ගන්න පුළුවන්. එයාගේ දරදඬුකම් ඉවත් වෙලා. එයාට ඒ වෙනුවට යටහත් පහත්කම සුවචකම කීකරුකම ලැබිලා. ඉතින් ඒ බඳු කෙනා ධර්මයේ පවසන ගුරුවරුන් වෙත ගිහිල්ලා උත්තම ධර්මයේ දැනගෙන ඒ ධර්මයේ තුල සංවර වෙන්න වෑයම් කරනවා. මොකද එයාට වටින්නේ තමුන් කොයි විදිහට ඉන්න කැමතිද කියන එක නෙමෙයි. එයාට වටින්නේ ධර්මයේ තුල කියලා තියෙන්නේ කොයි ක්‍රමයට ඉන්න ඕනද කියන එකයි. තමන් කොයි විදිහට කය හසුරවන්න ඕනද කියන එක නෙමෙයි වැදගත්. ධර්මයේ තුල කය හැසිරවිය යුත්තේ කොහොමද කියලා දේශනා කරලා තියෙනවා. අන්න ඒක කිරීම. කයින් ප්‍රාණඝාතය අතහරිනවා, සොරකම් අතහරිනවා, සල්ලාලකම් අතහරිනවා, මත්පැන් මද්‍රව්‍ය අත්හරිනවා, වචනයෙන් බොරු කේලම් හිස් වචන පරුස වචන අත්හරිනවා, ආර්ය උපවාද ආදියට හේතු වෙන මේ ගුණවතුන්ට ගරහා කිරීම, අපහාස කිරීම, නිඳා කිරීම මේවා අතහරිනවා. ඊළඟට තමන්ගේ හිතින් වෙන්න තියෙන වැරදි වෙන ලෝභය, අධික ද්වේෂය, මිසදිටු බව මේවා අත්හැරලා දානවා. ඒ අත්හැරලා දාපු ගමන් එයාට හට ගන්නවා සංවරය. හොඳට පිරිසිදු බඹසරක් රැකගෙන නිතර ධර්මයේ සිහි කරනවා, නිතර ඒ ධර්මයේ පුහුණු වෙනවා. දැන් ගිහි ශ්‍රාවකයෙකුට නම් මේ ගිහිව විවාහ ජීවිත ගත කරන උපාසක උපාසිකාවන්ට තියෙනවා ඒ උපාසක උපාසිකාවන්ගේ විශේෂ බඹසරක්. අපි ගත්තොත් එහෙම බ්‍රහ්මචාරීව ලිංගික කටයුතු වලින් සම්පූර්ණයෙන් ඈත් වෙලා වාසය කරන්නත් පුළුවන් ගිහි පින්වතුන්ලට. යුග ජීවිතයක් ගත කරන අය සමාදන් වෙනවා. තමන්ගේ බිරිඳ ඉක්මවා නොයන්නෙමි කියලා. තමන්ගේ ස්වාමි පුරුෂයා ඉක්මවා නොයන්නෙමි කියලා. ඒ ගැන ධර්මයේ තියෙනවා සකේන ධාරේන ච තුට්ටෝ හෝමි. මම ස්වකීය භාර්යාව සමග පමණක් සතුටු වෙමි. අන්න එහෙම සමාදන් වෙනවා. එහෙම සමාදන් වෙලා සංවරයකින් වාසය කරනවා. දැන් මෙහෙම එකක් කරගන්න පුළුවන් වෙන්නේ සංවරයට කැමති කෙනාට නේ. අසංවර වීම කියන ආසාව මුදුන්පත් කරගන්න දඟලනවා නම් යම් කෙනෙක්. එහෙම ඇයෝ තමයි ඔය හරියට හොයන්නේ ගණිකාවෝ ඇසුරු කරොත් එහෙම ඒක වැරදි කාම සේවනයේට අයිති එකක්ද? ඒක නීත්‍යානුකූලව සම්මත හින්දා කමක් නෑ නේද? නාන ප්‍රකාර දේවල් තියෙන්නේ මොකක් නිසාද? සංවරයට කැමැත්ත නෙමෙයි තියෙන්නේ.
සංවරයට කැමැත්ත තිබුණා නම් ඒ කෙනා පිරිසිදුවට තමන්ගේ ජීවිතය ගත කරනවා සංවරයෙන් යුක්තව. ඒ කෙනා නිතරම ධර්මයෙන්ම පුහුණු වෙනවා කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ධම්මාරාමෝ ධම්මරතු ධම්මේ ඨිතෝ ධම්ම විනිච්ඡයඤ්ඤු. දහමේ රැඳෙමින් දහමින් ඇලෙමින් දහමේ සිටිමින් දැහැමිව තීරණ ගනිමින්. යම් කෙනෙක් ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ මොකද්ද? එයා දහම තුලම රැඳී ඉන්න ඕන. දහමටම ඇලී වාසය කරන්න ඕන. දහම තුලම වාසය කරමින් ගන්න තීරණ දැහැමිව අරගන්න ඕන. ජීවිතේ තීරණ ගනිද්දී බලන්න ඕන මේක ධර්මයට ගැලපෙනවද නොගැලපෙනවද කියන එක. ඒක තමයි නිර්ණායකේ. ඒ නිර්ණායකේ තුල ඉඳලා තීරණ අරගන්න ඕන. නොචාවරේ ධම්ම සන්දෝසවාදෝ. ඒ දහම කිලිටි වෙන කිසි කතාවක් නොකියයි. තමන්ගේ කටින් ධර්මයට කිලුටක් වෙන වචනයක් කියන්නේ. නියේත තච්චේහි සුභාසිතේහි ගෙවයි හැම විටහි සැබෑ වූ දහම කියමින්. ඒ කෙනා සාමාන්‍යයෙන් වචනයක් කතා කළත් ඒ කතා කරන වචන තුල තියෙන ධර්මයක්. සැබෑ වූ ධර්මයේ සත්‍ය වූ ධර්මයේ කියමින් වාසය කරනවා. ඉතින් මෙන්න මෙහෙම කෙනෙකුගේ ජීවිතේ කවමදාකවත් ධර්ම මාර්ගය තුල පරිහානිය කරා යන්නේ. ධර්මයේ පුරුදු වෙනවා කියන කෙනෙක් ධර්මයේ දියුණුවක් ලබන්න කැමති නම් එයා කළ යුතු දේවල් පින්වතුනි මේ. පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕන ධර්මානුකූල හිතුවිලිම හිත ධර්මයේම නිතර මතකේ රඳවාගෙන ධර්මයේම කල්පනා කර ධර්මයට අනුවම තීරණ අරගෙන එහෙම වාසය කරනකොට අපි ධර්මයෙන් බැහැර වෙලා යන්නේ. එහෙම නැති වුණාම ප්‍රශ්න හට ගන්නවා ධර්මයේ හැසිරෙන්න අපි කොයි වෙලාවේද වෙලාවක් වෙන් කරගන්නේ කියලා. වෙලාවක් වෙන් කරගන්න ඕන කියලා හිතපු ගමන් තමයි මේ ප්‍රශ්න ඔක්කොම. මුළු වෙලාවම ධර්මයේ හැසිරෙන්න වෙන් කළා නම් ජීවිත කාලෙම තියෙන ධර්මයේ හැසිරීම විතරයි. කතා කරන වචන වලට ධර්මයේ ගලපා ගත්තා නම් ධර්මානුකූල නොවන කිසිම වචනයක් කතා නොකර හිටියා නම් අන්න එයා කතා කරන හැම වෙලාවකම ධර්මයේ තියෙනවා. හිතන හිතවිලි වලට ධර්මයේම ගලප ගත්තා නම් ධර්මයට පරිබාහිර හිතවිලි වලට හිත ඇතුලේ මේ රජකම් කරන්න ඉඩ දෙන්නේ නැත්තම් අන්න එයා ළඟ හැම හිතවිල්ලක් ඔස්සේම ධර්මයේ තියෙනවා. අය අමුතුවෙන් වෙලාවක් ඕනේ. තමන් කයින් ක්‍රියා කරනකොට කායික ක්‍රියාවෙන් ධර්මයේ ඉක්මව යන්න දෙන්නේ නැත්තම් ධර්මානුකූල ලෙසම කායික ක්‍රියාව පවත්වනවා නම් එයාගේ ජීවිතේම ධර්මයේ තියෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ හැසිරීම පිණිස කියලා වෙනම වෙලාවල් හෙවීම අඥාන වූ ක්‍රියාවක්. ඒක ධර්මයේ පුරුදු වෙන කෙනෙකුගේ කටයුත්තක් නොවේ. ධර්මයේ පුරුදු වෙන කෙනා කරන්නේ ධර්මයේ ලැබිච්ච දවසේ සිට ධර්මයේම ගලපා ගන්න එක. අනිත් දේවල් ටිකෙන් ටික නමුත් බැහැර කරලා දාන එක. බොළඳ හසරැලි හා නිසරු කතා බහ ද්වේෂ සහගත ලෙසින් හඬා වැළපෙන ගතිද කුහක ලෙස රැවටීම ලොවේ සැම මානයද එකට එක කිරීමද මුසපත් වීම කාමයෙන් දුරින්ම දුරු කර දමා නිහතමානී වී දහමේ පිහිටි සිතතිව දහම තුල හැසිරෙන්නේ. ඒ කෙනා වාසය කරන්නේ කොහොමද? බොළඳ හසරැලි අත්හැරලා දානවා. නිසාරවත් වූ කසාබහ අත්හැරලා දානවා. මේ දේවල් අත්හරින්න නම් ඒ කෙනාට තියෙන්න ඕන ජීවිතය සම්බන්ධයෙන් යම් පරිණත භාවයක්. පරිණත නැත්තම් යම් මිනිසෙක් පරිණත නැති මිනිසයාට සතුටු වෙන්න බොළඳ දේ ඇර වෙන කිසිවක් නැහැනේ. එයාගේ සතුටට තියෙන්නේ බොළඳ දෙයක් විතරයි. යම් කෙනෙක් ධර්මයේම සිහි කර ධර්මයේම ඇසුරු කර ධර්මයටම ඇලී වාසය කරා නම් එයා ළඟ හට ගන්නවා පරිණත බව. දැන් ඒක බලන්න. විසාකා මහ උපාසිකාවට මිත්‍ර වෙන යෙහෙලියෝ වන 500 දෙනෙක් හිටියා. ඒ 500 දෙනා ධර්මයත් එක්ක කිසිම සම්බන්ධයක් තිබ්බා නෙමෙයි. බොළඳ ලෝකවල හිටපු තරුණ කාන්තාවෝ.
මේ 500 දෙනා එක අවස්ථාවක සාදෙකට එකතු වෙලා මේගොල්ලෝ කතා වුණා අසුවල් දවසේ අපි යමුද විනෝද චාරිකාවක් අර රමණීය වනපියසට ගිහින් අපි එහි සිරි නාරඹලා සීතල වතුරෙන් ඇඟපත තිමාගෙන ඔය මත්පැන් ටිකක් එහෙම බීලා සතුටු වෙලා අපි එහෙම එමු. දැන් මේගොල්ලන්ට බොළඳේවා මෙන්නේ. කතා කළත් බොළඳේවා. එතකොට අනිත් අය බොහොම යසයි කියලා ඒකට hina වෙනවා. ඒ හසරැලිත් බොළඳයි. ඒ හසරැල්ලේ ඒ සිනහවේ පවා කිසි වැදගැම්මක් නැහැ. බොළඳ දෙයකට hina වෙන්නේ. කතා බහත් බොළඳයි. નિසරුයි. අවසානයේ මේ අය මේ කතා බහත් එක්ක විනෝද චාරිකාව පිණිස ඔන්න දින යොදාගෙන නික්මුණා. එදා විසාකා මහෝපාසිකාවගේ මන්දිරයේ ඉස්සරහින් තමයි යන්න තිබුණේ. උපාසිකාව එදා මේ මන්දිරයේ ඉදිරියේ යම්කිසි කටයුත්තක නියැලෙමින් හිටියා. විසාකා මහෝපාසිකාව මහා සම්භාවනීය තැනැත්තියක්. ඒ නිසා අර යෙහෙලියෝ 500 දෙනාට ඇයව මග අරගෙන යාගන්න බැරුව ගියා. කරත් ඔක්කොම නැවැත්තුවා. නවත්තලා 500 දෙනාම බහලා ආවා. ඇවිල්ලා අක්කණ්ඩී කියලා කතා කළා. මේ නැගණිවරු කොහේ යන්නද? අක්කණ්ඩී අපි අද හිතුවා අද මේ නිවාඩු දවසක් නිසා විනෝද චාරිකාවක් පිණිස අපි විනෝද චාරිකාවකටයි මේ නික්මුනේ. නැගණිවරු විනෝද වෙන්න යන්නේ කොහෙටද? අර අසුවල් වනාන්තරයක් අක්කණ්ඩී හරි සුන්දරයි හරි රමණීයයිනේ. අපි ඒක දකින්න යනවා. තොර විසාකා මහෝපාසිකාව කියනවා අයියෝ ඒ වනේ මොන සුන්දරත්වයක්ද සවැත් නුවර ජේතවනාරාමෙත් එක්ක ගත්තහම. ජේතවනාරාමේ නොවේ ගොඩාක්ම ලස්සන. අපරාධය ඔච්චර දුරක් ගෙවාගෙන යන්නේ අපි යන් ජේතවනාරාමෙට. ජේතවනාරාමේ ලස්සන තැන් මම ඕගලන්ට පෙන්නන්නම්කෝ. හොඳයි හොඳයි හරවමු කිව්වා කරත්ත ටික. අනේ මේ කාන්තාව දැන් කිසිම කැමැත්තක් නැතුව වුණත් විසාකා මහෝපාසිකාවගේ වචනේ අහක දාන්න බැරි නිසා හැරෙව්වා කරත්ත ටික. හරවදලා ඇතැම් වූ කේන්තියේ පුපුර දැන් මේ පිටත් උනේ. හැබැයි සවැත් නුවර ජේතවනාරාමයට ගියාට පස්සේ ඒගොල්ලන්ගේ හිත වෙනස් වුණා. ඇත්තටම ලස්සනයි. සාමාන්‍යයෙන් දහවල් කාලේ වෙනකොට ජේතවනාරාමේ සිරි නරඹලා දම්සභා මණ්ඩපයේ සමීපයට මේ ආයෝ ආවා. දම්සභා මණ්ඩපේ මේ කාන්තාව 500 දෙනාව වාඩි කරලා විසාකා කියනවා නැගණිවරු හොමින්ට අපි මේ ආපු එකේ බුදුරජාණන් වහන්සේගේ බණපදයකුත් අහලා යන්න. මම භාග්‍යතුන් වහන්සේව වැඩම කරවාගෙන ඉන්න. විසාකා ඒ උදෙසා යනකොට අර හිටපු කාන්තාව අතරේ ඔන්න හට ගන්නවා කතා බහක්. බොළඳ ඇයන්ගේ බොළඳ කතා බස්. එක්කෙනෙක් කියනවා මේ දැන් බුදුරජාණන් වහන්සේ ආවට පස්සේ මෙතන දහම් කතාව ආරම්භ වුණාම අපේ විනෝදය ඔක්කොම ඉවරයි. අපරාධය අරගෙන ආපු මත්පැන්. මොකද කියන්නේ බොමුද? ඇහුවා. එතකොට අනිත් අයත් ඒකටම තක. චූටි කුප්පිවල මේ ලොග්ගොල්ලෝ ළඟ හංගාගෙන හිටපු මත්පැන් තිබ්බා. බිව්වා කාන්තාවෝ ටික. බීලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩිනකොට මේ කාන්තාවන්ට වෙරි. බුදුරජාණන් වහන්සේ වැඩම කොට ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීම පිණිස ඒ සිරි සම්බුදු මූමණ්ඩල විවර කරනකොට කුරවීක නාදේ පරදවන මිහිරි ස්වරය ගම්බීර බ්‍රහ්මස්වරය ඈලාට ඇහෙනවා මිහිරි ගීතයක් වගේ. ඒ කාන්තාව අතරේ හිටපු එක කාන්තාවක් අප්පුඩි ගහන්න පටන් ගත්තා. තව කාන්තාවක් දිව නවලා විසිල් ගහන්න පටන් ගත්තා. දැන් මෙතන වෙනම නාඩගමක් හටගන්න යනකොට තිලෝගුරු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ එ르දියෙන් මහා ඝන අඳුරක් මැව්වා. ඒ ඝන අන්ධකාරයේ එක්කෙනෙකුට එක්කෙනෙක් පේන්නේ නැතුව ගියා. කාන්තාව 500 දෙනා භීතියටපත් වුණා. අර වෙරි ඔක්කොම හිඳුණා. ඒ වෙරි හිඳිච්චි කාන්තාව බයටපත් වෙලා
ඒ මේ අත බලමින් ඉන්දී එයාලාට පේනවා සුදෝවන් කාන්තිමත් රශ්මි මාලාවක් විහිදෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගෙන් ඒ රශ්මි විහිදුනේ. ඒ රශ්මි ආලෝක කදම්බයෙන් හාත්පස ඒකවලවක වෙද්දී බුදුරජාණන් වහන්සේගේ ස්වරය ඇහෙනවා. කෝනු හාසු කිමා නන්දු නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපං නගවස්සත. කවරනම් හාස්‍යයක්ද, කවරනම් හිනාවක්ද, කවරනම් වූ ලාමක සතුටක්ද. නිච්ඡං පජ්ජලිතේ සති, හැමතිස්සේම ජීවිතය ගිනිගෙන දැවෙද්දී නාකිවීම නම් වූ ගින්නෙන් දැවෙමින් තියෙන ජීවිත, ලෙඩවීම කියන ගින්නට හසු වෙලා දැවි දැවී තියෙන ජීවිත, මරණය නම් වූ ගින්නෙන් මොහොතක් මොහොතක් පාසා දැවෙමින් තියෙන ජීවිත, ශෝක ගින්නෙන්, වැළපීම් ගින්නෙන්, දුක් ගින්නෙන්, දෝමනස්ස ගින්නෙන් ඇවිලි 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 තියෙන ජීවිත. ඊළඟට කෙලෙස් ගත්තත් රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි, ගිනිවලින් ඇවිලෙන ජීවිතේ ඔය ගිනි අස්සේ ඉඳිද්දී, ගින්නේ දැවි දැවි ඉඳිද්දී, ගින්නෙන් නිදහස් වෙලා මොහොතකටවත් සැනසුමක් නැතුව ඉඳිද්දී අන්ධකාරේන ඕනද්දා, ඒ කිසිවක් නොදන්න ඝන අඳුරක වාසය කරන මුලාව නම් වූ අඳුරක ඉන්නා නුඹ පදීපං නගවසත. තමුන්ගේ ජීවිතයට පහනක් හොයන්නේ නැද්ද? තමුන්ගේ ජීවිතයට ආලෝකයක් හොයන්නේ නැද්ද? ආන් එහෙම භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒත් එක්කම ඈලාගේ තිබුණු බොළඳ හිතුවිලි පහවී ගියා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් යොමු කළා. බොළඳ ගති ඇතුව ආපු කාන්තාවෝ 500 දෙනා පරිණත සිත් ඇති අය විදිහට බුදුරජුන්ගේ ශ්‍රාවිකාවෝ බවට පත් වෙලයි ජේතවනාරාමෙන් නික්මුනේ. එනිසා ජීවිතයක් පිංගුතුනේ පරිණත කර ගන්නට නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මීය විනා වෙනත් දෙයක් නම් මේ ලෝකේ නැත්තේය. ආස කරන්න එපා බොළඳකමට. බොළඳකමත් එක්ක ජීවත් වීම කියන්නේ දුකක්. ආස කරන්න පරිණත බවට. පරිණත ජීවිතේ දුක්ඛං කටුළු මැද්දේ වුණත් සැපසේ ගත කරන්න පුළුවන්. පරිණත ජීවිතේ දුක්ඛං කටුළු මැද්දේ සැපසේ ගත වෙනවා නම් දුක්ඛං කටුළු නැති තැන කොච්චර සැපද? ආන්න එහෙමයි තේරුම් ගත යුත්තේ. යම්කිසි මිනිසෙකුට දුක්ඛං කටුළු මැද්දේ සැනසille ජීවිතේ ගත කරන්න පුළුවන් නම් දුක් නැති තැන එයා කොහොමත් සැනසෙන්නේ. ඒ නිසා ජීවිතය ඇතුළින් අත්හල යුතු දේවල් තමයි බොළඳ හසරැලි, බොළඳ හිනා, නිසරු කතාබහ, තමන්ටත් අනුන්ටත් තේරුමක් නැති කාලේ අපතේ යන කතාබහ ඕනෙම නෑ. ද්වේෂ සහගත ලෙසින් හඬා වැළපෙන ගති, ද්වේෂය අත්හරින්න ඕන. ද්වේෂය මුල් කරගෙන කංකෙදිරි ගෑම අත්හරින්න ඕන. අහවල්ලු මට මෙසේ කළා, අහවල්ලු මට මේ වචනේ කිව්වා, අහවල්ලු මට එරෙව්වා, අහවල්ලු මට රැව්වා, මං අතාරින්නේ මෙව්වා. අන්න එහෙම තියෙනව නේද? කෙඳිරිලි අතහරින්න ඕන. කුහක ලෙස රැවටීම ලොවේ සැම. අනුන් රවට්ටන්න නෙවෙයි අපේ ජීවිතේ තියෙන්නේ. ඒ නිසා අනුන් රැවටීම අතහරින්න ඕන. අනුන් රවට්ටනකොට Taman තේරුම් ගත යුතු දේ තමයි අනුන් රැවටෙන්න කලින් රැවටෙන්නේ Taman. අනික් කෙනෙක්ව රවට්ටනවා මම මෙහෙම කටයුතු කරලා කියලා යම් කිසි කෙනෙකුට බාහිරේ රවට්ටන්න පුළුවන් වෙයි. හැබැයි පළවෙනියටම රැවටුනේ, අන්තිටම රැවටුනේ Taman. දැන් හරි හරියට ඉන්නවා හොර රහතුන්, හරි හරියට ඉන්නවා හොරට මගපල කියා ගන්න අය, හර හරියට ඉන්නවා මේ බුදුරජාන් වහන්සේගේ භාසිතේ නොඑක ආකාරයෙන් විකෘති කරන අය, බුදුරජාන් වහන්සේ උපන් දේශය පවා විකෘති කර කර කතා කරන අය ඉන්නවා. මේ රැවටිලිකාරයෝ ඔක්කොම පළවෙනියටම රවට්ටගත්තේ තමාවයි. තමුන් රැවටිලා ඊට පස්සේ ඉතින් අහිංසකයෝ ටිකක් රැවටීමේ ගොදුරු වෙනවා. මානයද එකට එක කිරීමද අත්හල යුත්තේය. මාන්නකාරකම් අතහරින්න ඕන. එකට එක කරන ගතිය අතහරින්න ඕන. මාන්නේ අත්හැරියොත් එහෙම පින්වතුනේ එතන ඉතිරි වෙනවා නිහතමානීකම. එකට එක කිරීම අත්හැරියොත් එහෙම එතන ඉතුරු වෙනවා අනිත් අයට උපකාර කිරීම. අනිත් අයට දයාව දැක්වීම.
අනිත් අයගේ දුක තේරුම් ගැනීම. අන්න ඉතුරු වෙන දේවල්. මේ ලාමක දේවල් අතහැරපු තැන පිරිසුදු යම් ඉතුරු වෙනවා. මුසපත් වීම කාමයෙන් දුරින්ම දුරු කර දමා. කාමයෙන් මුසපත් වෙනවා කියන එක දුරින්ම දුරු කරලා දැමිය යුතු දෙයක්. අර කාම සම්පත්තිය ජීවිතේ යාපනය පිණිස විතරක්ම පින්වතුනි යොදා ගන්න. ඉන් එහා මේ කාමයේ ඇති ඵලයක් නැති බව අපිට බුද්ධිමත් මිනිස්සු විදිහට තේරෙන්නේ නැපැයි. ඇයි හිතන්න? අපි මේ ජීවිතේ කාමයන් මැත්තේම බොහෝ කැප වෙනවා නැහෙනවා. අපි වචනේ කියනවනේ නේද? කාමයන් මැත්තේම නැහෙනවා කියලා. රැකී ආරක්ෂා කරගෙන තවත් නොයේ කටයුතු කරගෙන අපි කාමයන් ඔස්සේම නැහි වාසය කරනවා. එනමුදු මේ කාමයන් කිසිවක් අරගෙන ගියපු කෙනෙක් නේ. ඊට අප්‍රකටව පේන කරුණක්. හරි හම්බ කරගන්න දේවල් සියල්ල මෙහි දමා ආගම් බෙහෙදයකින් ಜಾති බෙහෙදයකින් කුල බෙහෙදයකින් තොරව සියලු දෙනා යන්නේ. සජීවී අජීවී කිසිදු කාම වස්තුවක් එකෙකුවත් අරගෙන යන්නේ නැත. නොයෙක් තාක්ෂණික ක්‍රමවේදයන් ලෝකයේ තුල හැදී තියෙද්දී පවා මෙලොවින් පරලොවකට ගියපු කෙනෙක් යම් කිසි තාක්ෂණයකින් මේ ලෝකේ තමන් හම්බ කරගත්ත දේවල් ඒ ලෝකෙට අරගන්නවා කියා කතාවක් නැත. ඔක්කොම සෙල්ලම් ටික පෙනෙන්නේ ඔහු මේ ජීවිතේ ජීවත් වෙනකම් පමණි. කාමය. කාමය කියලා කියන්නේ එහෙම එකක්. ඒ નિසරු කාමයේ ගැන ඕනවට වඩා මුසපත් වෙන්න හොඳ නැහැ. කෙනෙක් මනාව පිහිටා කැපවීමෙන් යුතුව වාසය කළ යුත්තේ ධර්මයේ හැසිරීම පිණිසය. සුභාසිත දහම් පද කියා දෙයි ජීවිතේ සාරය. දහම් දැනුමින් යුතු කෙනා ලබයි හරවත් සමවත. යමෙක් සැහැසිව වසමින් දහමේ පමා වෙත්නම් නොවැඩේය ඔහු තුල දහම් දැනුමත් නුවණත්. මේ සුභාසිත සදහම් පද තමයි ජීවිතේ සාරය, ජීවිතේ අර්ථය අපට කියලා දෙන්නේ. ජීවිතය කියලා කියන්නේ මොන වගේ එකක්ද කියලා අපිට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ දැනුම ලැබූ කෙනා තමයි තමන්ගේ ජීවිතය තුළ හරවත් වූ සමවතක් ලබා ගන්න. ඒ කාලේ ඉඳලා තියෙනවා දඹදිව පීත මල්ල කියලා යෝධයෙක්. මේ යෝධයා පුදුම දක්ෂයෙක්. සාමාන්‍යයෙන් මිනිස්සු 100ට 200ට මේ එක යෝධයා ඇති. රණ භූමියට පැමිණුනාම ඊටාම සාහසිකයි. මිනිස්සු මේ අත වීසි කරලා ඉරලා කඩලා බිඳලා වනසල දානවා. මේ යෝධයා හරියට ප්‍රසිද්ධ වුණා. පීත මල්ල කියලා. මුළු දඹදිවම හිටපු ශක්ති සම්පන්න පුරුෂයෝ ඔක්කොම පැරද්දුවා. පරද්දලා යන තැන මෙයා ගැනම කීර්ති ගෝසාව නිර්මාණය කරගත්තා. මෙයා දැන් තමන්ගේ ශරීරය ගැන තමන් ගැන හරි ආඩම්බර කෙනෙක්. මෙයාට ආරංචි වුණා ලංකා භූමියේ යෝධයෝ ඉන්නවලු. ලංකා භූමියේ යෝධයොත් හරියට වීරකම් පානවලු. ආරංචි වෙලා පීතමල්ල නැව් නැගිලා ලංකාවට ආවා. ලංකාවෙත් යෝධයොත් එක්ක මේ මල්ලව පොර තරඟ තියලා තමන්ම දින්නා. ලංකාවේ ප්‍රසිද්ධ වුණා. මේ පීතමල්ල දඹදිව උපන් කෙනෙක් නිසා මෙයාට තිබුණා දැනුමක් පාලි භාෂාව ගැන. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දේශනා කරලා තියෙන පාලි භාෂාව ගැන දැනුමක් මෙයාට තිබ්බා. දවසක් ওই සිතුල්පව්ව හරියෙන් මේ පීතමල්ල ඇවිදගෙන යනවා. ඇවිදන් යද්දී භික්ෂුන් වහන්සේලා ධර්ම සජ්ජායනාවේ යෙදෙනවා. ඒ ධර්ම සජ්ජායනාවේදී ඇහෙනවා මෙයාට රූපම් භික්කවේ අනාත්තා. මහණෙනි ඔය රූපය අනාත්මයි. ආත්මයකින් තොරයි. එහෙම ඇහුණා. ඇහිච්චි ගමන් පීත මල්ලගේ හිතේ මේක රැව් දෙන්න පටන් ගත්තා. රූපේ අනාත්මයි. රූපේ අනාත්මයි කියලා කියන්නේ රූපේ තමන්ගේ වසඟේ පවත්වන්න බෑ කියන එක. ඇයි දැන් පීත මල්ල පාලි දන්න කෙනෙක්. මේ අනාත්ම කියන එක පීත මල්ලට හොඳට තේරුණා. පීත මල්ල කල්පනා කළා ඇත්තද මේ කතාව? ඇත්ත නේන්න. රූපේ අනාත්මයි. තමුන්ගේ රූපය මෙසේ වේවා කියලා තමුන්ට ලබන්න බෑනේ. තමුන්ගේ රූපය මෙසේ නොවේවා කියලා තමුන්ට ලබන්න බෑනේ.
අපි මේ රූපේ නොඑක ආකාරයෙන් පෝෂණය කර කර වාසය කළත් එක පුංචි ලෙඩක් හැදිච්ච ගමන් රූපේ උත්පල වෙනවා. බැහැ නවත්තන්න. අපිට ඕන විදිහට මේක තියෙන්නේ අනාත්මයි. අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. මේක සත්‍යයක්, මේක සත්‍යයක් කියලා හිත පැහැදුනා. ඒ සත්‍ය ඔස්සේම ආවා. භික්ෂුන්ගෙන් දහම් ඇසුවා. අවසානයේ මහාන වෙන්න තීරණය කළා. පීතමල්ල රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් දහම් දැනුම හොඳට ලබනකොට ඒ කෙනාට ඒ ධර්මයේ තුලින් තමයි ජීවිතේ සාරය ලැබෙන්නේ. නැත්තම් ওই පීතමල්ල වගේ යෝධයෝ කොච්චරක් ඉන්නද අතීතේ. ඒ හිටපු යෝධයෝ තමන්ගේ තරුණ කාලේ ජව සම්පන්නව ඉඳලා නාකි වුණාට පස්සේ වැහැරිලා මැරිලා ගියා. දැන් ওই සසරේ කොහේ හරි තැනක ඇති හිර වෙලා. නමුත් මේ පීතමල්ලට ධර්මයේ පහස ලැබෙති නිසා ජීවිතාර්ථය දැනගත්තා. හරවත් සමවත උපදව ගත්තා. රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා නිදහස් වුණා. නිදහස් වුණා මේ සසරේ. යමෙක් සැහැසිව වසමින් දහමේ පමා වෙත්නම් ධර්මයේ හැසිරීම කියන එක සම්බන්ධයෙන් කෙනෙක් ගන්නේ ප්‍රමාදේ නම් නොවැඩේ ඔහු තුල දහම් දැනුමත් නුවණත්. එයා ළඟ දහම් දැනුම වැඩෙන්නෙත් නෑ. එයා ළඟ නුවණ වැඩෙන්නෙත් නෑ. ධම්මේචයේ අරිය පවේදිතේ රතා අනුත්තරාතේ වචසා මනසා කම්මනාච තේ සන්ති සෝරච්ච සමාධි සණ්ඨා සුතස්ස පඤ්ඤායච සාරමජ්ජගු. මුනිවරු දෙසන ලද ඒ උතුම් සදහම් ගැන යම් කෙනෙක් ඇල්මින් වසත්නම් සිත කය වචනයෙන් ඔවුන් උත්තම බවට පත්වෙති. නිවන් මඟ හික්මෙන සමාධිය තුල පිහිටන දහම් දැනුමෙන් හා වටහා ගන්නා නුවණින්ද යුතු ඒ සියලු දෙන ලැබ ගනිත්මය අමනිවන් සාරය. ඉතින් කෙනෙකුගේ ජීවිතේ අමනිවන් සාරයට එන්නේ මුනිවරුන් දේශනා කරපු සද්ධර්මයේ දැනගෙන ඒ ධර්මයට අනුකූල වූ ආකාරයෙන් සිත කය වචනය මෙහෙවන්ට වෙහෙසීමෙන්. ඒ තුලින් තමයි යා මුනිවරයෙක් බවට උත්තමී බවට පත් වෙන්නේ. ඒ සිත කය වචනේ සංවර කරපු කෙනාට ඒ ඔස්සේම සමාධියක් තුල පිහිටුවාගෙන දහම් දැනුම නුවණ දියුණු කරගෙන අවසානයේ අමනිවන කියන සාරය කරා යන්න ලැබෙනවා කියලා බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ අවසන් කළේ. ධර්මයේ හැසිරෙනවා කියා අප කළ යුත්තේ කුමක්ද? ධර්මයේ හැසිරෙන කෙනා කළ යුතුම දේ තමයි කල්යාණ මිත්‍රයෝ නිතර ඇසුරු කර කර නිහතමානී හිතකින් යුක්තව ධර්මය අහන්න ඕන. ධර්මය අහන්න ඕන. ධර්මයේ හැසිරෙනු කැමති කෙනා ප්‍රායෝගිකව කළ යුතු දේවල් අතරේ ප්‍රධානම දේ තමයි ධර්මයේ ඇසීම, ධර්මයේ කියවීම, ධර්මයේ ඉගෙන ගැනීම. හැබැයි ඒක කළ යුත්තේ තමන්ගේ ජීවිතයට සැපයක් සැනසුමක් සලසා ගන්න අහිංසක සිතකින්. තමන්ගේ ජීවිතයට පිහිටක් සලසා ගන්න අහිංසක සිතකින් තමයි ඒක කළ යුත්තේ. අනේ මේ දහම් පද අහන්ට ලැබීමත් ලාභයක් නේද? මේ දහම් පද මට ඉගෙන ගන්නට ලැබීමත් ලාභයක් නේද? මේ දහම් පද මට මේ දැස් යුග වලින් කියවන්නට ලැබීමත් ලාභයක් නේද? මේ මෙහෙම තමන්ට ලැබිච්ච අවස්ථාවේ වටිනාකම තේරුම් අරගනිමින් තමයි ධර්මයේ යෙදිය යුත්තේ. එහෙම නැත්නම් අද කාලේ වෙනකොට සමහරවිට ධර්මයේ කියවන්න ඉගෙන ගන්න තියෙන පසුබිමත් එක්ක තමන් ධර්මයේ කියවනවා. එක්ක තමන් ධර්මයේ ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට පස්සේ මෙන්න උඩඟු චරිතයක් බිහි වෙලා. කවුරුත් කියන එකක් අහන්නේ. තමන් ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. තමන්ට වැජබීමක් උදෙසා එක්කෝ ඒ ධර්මයේ උපයෝගී කරගන්නවා. එහෙම නැත්නම් මේ පුද්ගලයා තමන් බුදුරජුන්ටත් වඩා ඉහළට ගිහිල්ලා ධර්මයේත් ඇද කියනවා. තමන් බුදුරජාණන් වහන්සේටත් වඩා දන්න කෙනෙක්. තමන් ඒ රහතුන්ටත් වඩා දන්න කෙනෙක්. මෙන්න ධර්මයේ ඇද කියනවා. මේ ධර්මයේ මේ මෙතන වැරදිලා මේක ප්‍රායෝගික නෑ. මේක අනිවාර්යෙන් විකෘතියක්.
ඒ වගේ හිස් බොල් වාද ඔබට ඇහෙන්නේ නැතිද මේ සමාජය තුළ? එහෙම ඇහුනොත් එහෙම ඒ අසත්පුරුෂයා යලි දෑහැටවත් නොපෙනේවා කියලා බැහැර කරන්න ඕන. මොකද මේ සංසාර ගමනේ පින්වතුනි අසත්පුරුෂයා කියලා කියන්නේ හරි භයානකයි. මහා බෝධිසත්වයෝ සසර ගමනේ එනකොට ඔය ජාතක පුවත්වලදී හරියට දේශනා කරලා තියෙන එක. අසත්පුරුෂයාණන් මගේ දෑහැටවත් දැක ගන්නට නොලැබේවා, අසත්පුරුෂයාත් එක්ක අල්ලාප සල්ලාපයක්වත් නොලැබේවා, අසත්පුරුෂයාණන් මගේ කිට්ටුවටවත් නොවේවා කියලා. ඒ තරම් අති භයංකරයි අසත්පුරුෂයා. මේ සිවුර පොරවාගෙනත් ඇතැම් වෙලාවට අසත්පුරුෂයා ඉන්නවා. ගිහිව හරියට ඉන්නවා. ඉතින් රැකෙන්න ඕන. ඒ රැකිලා හොඳට ධර්මයේ ශ්‍රවණය කළොත්, ධර්මයේ ආසාවෙන් ඉගෙනගෙන ධර්මයට අනුව තමන්ගේ සංවරය හදාගන්න මහන්සි ගත්තොත් පින්වතුනි ඔබ ධර්මයේ තුල කළ යුතු දේ කරන කෙනෙක්. ඒ කෙනාට ධර්මයේ පිහිට අහිමි වෙන්නේ ඒකාන්ත කොට ඒ කෙනාගේ ජීවිතේ අමනිවන් සාරය ලබනා ජීවිතයක් බවට පත් වෙනවා. ඉතින් අපි හැමදෙනාට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිච්චි දුර්ලභ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ නැවත ශ්‍රවණය කරමින් ඉගෙන ගනිමින් ධර්මයට අනුකූල වූ ජීවිතයක් ගත කරන්නට සියලු අවකාශය සැලසේවා කියන පැතුමයි අපි අපේ ජීවිත තුළ ඇති කරගත යුත්තේ. දැන් එදා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවට මේ උතුම් දහම් අවවාදය කරලා අවසන් වෙනකොට ඒ භික්ෂුවගේ හිත බොහෝසේ පැහැදුනා. ඒ භික්ෂුව මනාකොට ධර්මයේ හික්මුණා. ඊටාම කෙටි කලකින් රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඉතින් අපිටත් මේ සොඳුරු ශ්‍රී සද්ධර්මයේ පිහිට පිළිසරණ සලසාගෙන අපේ ජීවිතත් ධර්මයෙන් රැකවරණ ලැබූ ජීවිත බවට පත් කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද සියලු බ්‍රහ්මකායික දෙවියෝද ලංකා භූමිය සුරකින්නා වූ සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙලා දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද රැකවරණ අද දවසේ ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා ප්‍රධාන කොට අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා මේ ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමේ පින සිද්ධ කරන නවසීලන්තේ පදිංචි පින්වත් චින්තක කරුණාදාස මහත්මයා සහ ඉරේෂා උදයංගනී මහත්මියගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින දෙමාපියන් වන පින්වත් W මිලිවිතාන මෑණියන්ටත් කේම් කරුණාදාස පියාණන්ටත් කේ සුමන්ලතා මෑණියන්ටත් සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඒ වගේම පසින්දු මෙවන් සහන්සා ඔවින්දි රමිතු රන්සර සහ සනුක් නෙත්මික යන ඒ දරුවන්ට ඒ දූල පුතාලා සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඒ දරුවන්ගේ ජීවිතයේ අධ්‍යාපන කටයුතු ආදිය සුවසේ සාර්ථකව සිදු කර ගන්නට අවකාශය ලැබේවා. ජීවිතයට යහපත සලසන උතුම් කලන මිතුරු ඇසුර නිරතුරුවම ලැබේවා. කිසි කලෙකත් ඒ දරුවන්ගේ ජීවිත පවිටන්ගේ ඇසුරට නොවැටේවා.
ඒ දූල පුතාලා සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දූලා පුතාලා බවට පත් වෙලා සම්බුද්ධ ශාසනය පිළිසන්න ලබා ගන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. අද දවසේ ධර්ම දානය සිදු කළේ නවසීලන්තයේ පදිංචි පින්වත් චින්තක කරුණාදාස මහත්මයා සහ ඉරේසා උදයංගනී මහත්මිය යන පින්වතුන්ලා. ඒ පින්වතුන්ලාට විශේෂයෙන් අපි සෙත් පතනවා විදේශගතව ගෙවන ඒ ජීවිතේ කරදරයකින් බාධාවකින් තොරව සැනසෙල්ලේ ගත කරන්නට පින්වතුන්ලාට සියලු දෙවියන්ගේ රැකවරණය රත්නත්‍රයේ ආශිර්වාදයෙන් වඩුවම ලැබේවා කියලා. ඒ පින්වතුන්ලා සියලු දෙනාටත් ඒ පින්වතුන්ලාගේ පවුල්වල සෑම සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙලා තමන්ගේ ජීවිතවල කරන රැකී රක්ෂා ව්‍යාපාර ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා දියුණු වෙත්වා. පවුලේ දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේත් ਸਰව ප්‍රකාරයෙන්ම දියුණු වෙත්වා සාර්ථකත්වයට පත් වෙත්වා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන ආදී යම් මේ කරදර බාධා වේ නම් සියල්ලම දුරු වේවා, සැප සැනසුම උදා වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත් ශ්‍රද්ධා රූපවාහිනියේ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා සියලු දෙනාටත් ඒ වගේම නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණයේ යෙදෙන්නා වූ සුපින්වතුන්ලා හැම දිනාට මේ ගෞතම සාසනයේ තවදුරටත් සුවසේ පින් කරගෙන සුවසේ දහමේ හැසිරී ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.